සාදු සාදු. සදහැති පින්නතුනි, පින්නති ඔබ හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරේ කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුක්තව සියලු ලෝසතුන් ලෝකත් ස්වභාවයෙන් දුක්ඛත් ස්වභාවයෙන් අත්මිදවීම අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුණු හරවත් වූ ඵලදායී වූ සුවිශේෂී වූ පෙර නොඇසූ විරූ දහමක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය හැබෑවටම සත්වයා පෙර නොඇසූ එකක්. ඒක එහෙම හරියට ඇහුණා නම් ඇහුණු දහම ඇහුණු විදිහට තේරුම්ගෙන මෙනෙහි කරන්නට ශක්තියක් තිබුණා නම්, වමනාවක් තිබුණා නම්, වීරයක් තිබුණා නම්, කැපවීමක් තිබුණා නම්, සමහර වෙලාවට අද ඔබ මෙතන ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ. සසරක් පුරාවට සමහර වෙලාවට පින්නැති ඔබට ප්‍රමාණය හිතන්න බැරි තරම් බුදුරජාණන් වහන්සේලාගේ මහරහතුන්ගේ ඇසුර ලැබිලා තියෙන්නට පුළුවන්. එහෙම ඇසුරක් ලබන ඇසුරකට පමණක්, මිත්‍රත්වයකට පමණක්, පැහැදීමකට පමණක් සීමා කරගෙන ඒ බුදුවරයන් වහන්සේලාගෙන්, ආර්යයන් වහන්සේලාගෙන් ලබාගෙන නිවෙන්නට අවශ්‍ය කරන ශක්තිය ලබාගෙන නිවෙන්න වීරය නොකළනම්, වැඩපිළිවෙල නොවැඩුවනම් එහි ප්‍රතිඵලය තමයි අද ඔබ මෙතන තියලා තියෙන්නේ. එහෙම නැතුව අපට කියන්නට බෑ කිසි ලෙසකින්වත් අපට බුදුවරු හමු නොවුනාය කියලා, මහරහතුන් මුණ නොගැන්හුනාය කියලා. ඒ බොහෝ දේ සිද්ධ වුණත් සිදු වූ සිදුවීම් ඵලදායී ලෙස ආයෝජනය කරන්නට ඔබ දක්ෂ වෙලා නැහැ. කොහොම වුණත් පින්නතුනේ අද ඔබ යම් තැනක ඉන්නවා. යම් තැනක ඉන්න ඔබ අප දසවස්තුක සම්මාදිට්ඨිය මට්ටමින් කතා කරද්දී සසරක් ගැන කතා කරනවානේ. එහෙම එකක් ගැන කතා කරනවා දසවස්තුක සම්මාදිට්ඨියක් මට්ටමින් කතා කරද්දී. බෝධිසත්වයෙක් දිග කාලයක් පෙරුම් පිරුවා. ඒ පුරණ පාරමී කාලයේ ඒ බෝධිසත්ව උතුමන් විවිධ කැපකිරීම් කළා. වීරය ප්‍රගුණ කළා. දානය දානාදී
ස්වභාවයන් ප්‍රගුණ කළා, සීලය ප්‍රගුණ කළා, නෙක්ඛම්මය ප්‍රගුණ කළා, ප්‍රඥාව ප්‍රගුණ කළා, වීරය ප්‍රගුණ කළා, ඉවසීම ප්‍රගුණ කළා, සත්‍යවාදී බව ප්‍රගුණ කළා, අදිෂ්ඨානය ප්‍රගුණ කළා, මෛත්‍රිය ප්‍රගුණ කළා, බලන්නේ වචන ටික ඇහෙනකොට තියෙන සුන්දර බව. ඒ වචන ටික කොච්චර සුන්දරද? ඔය මම සිහිපත් කළේ බුදු කෙනෙක් බෝධිසත්වෙක් ලෞතර සම්මා සම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සසරක් තුල ඒ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් සිදු කළ කැපකිරීම් වල සාරාංශය. හරි අපූර්ව වචන ටිකක් නේ. දානය, සීලය, ඉවසීම ආදී ඒ වචන ටික ඇහෙනකොට මොනතරම් සොඳුරු බවක් දැනෙනවද නේද? දන් දෙන්න පුහුණු වෙනවා, සීලයක පිහිටන්න පුහුණු වෙනවා, කාමයෙන් මිදෙන්න පුහුණු වෙනවා, ප්‍රඥාව දියුණු කරන්න පුහුණු වෙනවා, වීරය දියුණු කරන්න පුහුණු වෙනවා, ඉවසීම දියුණු කරන්න පුහුණු වෙනවා, සත්‍යවාදී බව දියුණු කරන්න පුහුණු වෙනවා, අදිෂ්ඨානශීලී බව දියුණු කරන්න පුහුණු වෙනවා, මෛත්‍රී සහගත බව දියුණු කරන්න පුහුණු වෙනවා. ඔබ හදන්නේ ඔය ඇත්තෝ හදන්නේ ඔය බෝධිසත්වයෝ කරපු ටික කරන්නනේ. බෝධිසත්වයෝ මොනවා හරි දෙයක් කරලා ලොවි ලෞතරාසයෙන් සනසුනානේ. එතකොට ඒ වෙනුවෙන් දවසක් දෙකක් මාසයක් නෙවෙයි පින්නතුනේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. දවසක් දෙකක්ද නෑ, අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. කල්පය ගැන විග්‍රහ කරන්න මම මේක අවස්ථාව කරගන්නේ. හිතලා ගැනලා මැනලා ඉවර කරන්න බැරි තරම් මහා දීර්ඝ කාලයක්. එපමණ ඒවා අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට බුදු කුරු දම් පිරුවා, පාරමී දම් පිරුවා. කොහොමද? මම අර කියපු සොඳුරු වචන ටික ප්‍රගුණ කරගෙන හදවතට තට්ටු කරලා අහන්න පින්නතුනේ. අපි මොකක්ද එකක් කරන්න හදනවනේ. මේ බුද්ධ ශාසනය පාවිච්චි කරන්න හදනවනේ. මේ බුද්ධ ශාසනය ඇතුලේ අපිට මොනවා හරි සිද්ධ කරගන්න සිද්ධ වෙන්න ඕනේ වගේ පොඩි අහිංසක සිතුවිල්ලක් අපේ පින්නතුන් තුල තියෙනවනේ. හැබෑවටම මහ ගැඹුරු දහම් පද තෝරගෙන බේරගෙන ඒ මහ ගැඹුරු දහම් පද අස්සේ හොයලා විමසලා ඒවායේ අරුත් තෝරගෙන අටුවා ටීකා ටිප්පණී හොයාගෙන ඒවා ඔස්සේ මහා දැන මුත්තෙක් වෙනවට වඩා මට හිතෙනවා ඔබ හැබෑවටම අර සොඳුරු වචන ටිකේ
මිශ්‍රිත අයිතිකාරයෙක් වෙනවා නම් නිතරම දාණයට නැමුණු සිතක් නම් නිතරම සීලයට නැමුණු සිතක් නම් නිතරම කාමයෙන් මිදෙන්න නැමුණු සිතක් නම් නිතරම ප්‍රඥාවට නැමුණු සිතක් නම් නිතරම වීරයට නැමුණු සිතක් නම් නිතරම සත්‍යවාදී බවට නැමුණු සිතක් නම් නිතරම අදිෂ්ඨානශීලී බවට නැමුණු සිතක් නම් නිතරම මෛත්‍රියට නැමුණු සිතක් නම් නිතරම උපේක්ෂාවට නැමුණු සිතක් නම් එහෙම නැමිලද පින්නතුනේ එවැනි ස්වභාවයක් තුළ හැසිරෙනවද? හිතන්නට මොහොතක්. ඔබ බොහෝම ලොකු දේවල් කරන්නට හදනවා. ලොකු දේවල් හිතන්නට හදනවා. ලොකු දේවල් ඉගෙන ගන්නට හදනවා. හැබැයි හරි සරල තැනක් තියෙනවා. මොකක්ද ඒ සරල තැන? බෝධිසත්වයෙක් බුදු වෙන්න ප්‍රගුණ කළේ මොනවද? හරිම සරලයි. බෝධිසත්වයෙක් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න දියුණු කළේ මොනවද? එතකොට මේ වෙනකොට බෝසතුන්ට පටිච්ච සමුප්පාදයක් ගැන අදහසක් නැහැ. මේ වෙනකොට බෝසතුන්ට චතුරාර්ය සත්‍යයක් ගැන අදහසක් නැහැ. මේ වෙනකොට බෝසතුන්ට අනිච්ච දුක්ඛ අනාත්ත ගැන අදහසක් නැහැ. මේ වෙනකොට බෝසතුන්ට සම්මා දිට්ඨිය සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අදහසක් නැහැ. එහෙම අදහසක් නැති සසර ස්වභාවය ගැන, මේ ජීවිතය ගැන, මේ සත්වත්වය ගැන මොකද්ද ඇති වූ කුතුහලයක් නිසා, මොකද්ද ඇති වූ යම් නොරිස්සුම් සහගත, එහෙමත් නැත්නම් ඒ තුල මොකද්ද අවුලක් තියනවා වගේ දැනිච්ච නිසා බෝසතුන්ට සිද්ධ වෙනවා ඒ අවුල ලිහන්නට තමන්ගේ විතරක් නෙවෙයි, තමන්ගේ අවුල විතරක් ලියා ගන්න නෙවෙයි, අනේ ඒ බෝධිසත්වයෝ, අනේ පින්නතුනේ බෝධිසත්වයෝ තමන්ගේ අතටපත් නිවන් සැප අතහැරලා දාලා, අලුයමලු කෙල පිටක් වගේ අතහැරලා දාලා මේ මහා දුකින් පීඩිත වෙච්ච, මහා දුකකින් පිරිච්ච සසරට පිවිසුනා පින්නතුනේ. ඔබවයි මාවයි මේ දුකෙන් නිදහස් කරවන්න, ඔබටයි මටයි මේ පාර කියන්න, ඔබටයි මටයි නිවෙන්න ඉඩ හදලා දෙන්න. අපේ සෙනෙහබර මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර හිතනවද? අපේ සෙනෙහබර මෑණියෝ අපි ගැන කොච්චර වද වෙනවද? අපේ සෙනෙහබර මෑණියෝ කොයි තරම්නම් අපි ගැන වද වෙනවද, දුක් වෙනවද? ඔබෙත් මගේත් සෙනෙහබර පියාණන් අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද? කොයි තරම්නම් අපි ගැන හිතනවද, කල්පනා කරනවද? ඒ ස්වභාවය ගැන ඔබට මට හිතන්න බැරි තරම්. එය විග්‍රහ කරන්න ඔබ මම දන්න භාෂාවේ වචන මදි තරම්. හැබැයි ඒ පින්වන්ත සෙනෙහබර මෑණියන්ගේ පියාණන්ගේ දරු සෙනෙහස බෝධිසත්වයෙකුගේ සියලු ලෝ සතුන් කෙරේ පැවති දරු සෙනෙහසත් එක්ක
සාපේක්ෂ කරලා බැලුවොත් අම්මගේ තාත්තගේ සෙනෙහස පුංචි වැලි කැටයක් නම් බෝධිසත්වයෙකුගේ කරුණාව මෛත්‍රිය මහ පොළොව වගේ පින්නතුනේ මහ පොළොව වගේ. ඒ නිසා ඔබ මට අපි සැමට ලෞතර බුදු සමිඳුන් නෙමෙයි බෝධිසත්වයෝ ඒ මහ බෝසතුන් අම්මෙක් තාත්තෙක් තුල පැවතිච්ච මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මිශ්‍රිත දරුසෙනෙහසටත් වඩා එය මහ මෙරක් වගේ පින්නතුනේ. අම්මෙකුට තාත්තෙකුට වුණත් පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ. එක ජීවිතයක් මිසක් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් තමන්ගේ දරුව වෙනුවෙන් දුක් විඳින්න. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක්. එහෙම දුකක් විඳින්න වෙන බව දැනම එහෙම දුකක් විඳින්න වෙන බව පෙනිපෙනීම තමන් වහන්සේට මුණ ගැහුණු ලෞතර බුදුරජාණන් වහන්සේලා අභියසදී මහරහත් භාවයට පැමිණිලා නිවිලා යන්න තිබිච්ච බෝධිසත්වයෝ නිවුනේ නෑ පින්නතුනේ. ඇයි ඒ? ඔබ දුක් විඳිනවා කියලා ඔබ ගැන උන්වහන්සේට දරු සෙනෙහසක් තිබුණා. මා දුක් විඳිනවා කියලා උන්වහන්සේට මං ගැන දරු සෙනෙහසක් තිබුණා. ඒ නිසා මගේ ඒ පින්බර මෑණියන් පින්බර පියාණන් සසරට පැන්නා. මම පුංචි දරුවෙක්ව ඉන්න කාලේ අවුරුදු 4ක් 5ක් ඇති අපේ ගෙදරට පල්ලෙහා තියනවා රජයේ ලිඳක්. බාල්දියෙන් වතුර ඇදලා අරන් නාන්නේ. බාල්දියට ලණුවක් ගැට ගහලා ලිඳට බාල්දිය දාලා මේ ලිඳේ ඉන්න මාළුවෙක් බාල්දියට අල්ලගන්න මම බාල්දිය එහෙට මෙහෙට කර ඉන්නද්දි මගේ පය ලෙස්සලා ලිඳට වැටුණා. මම දෙපාරක් යට ගිහින් උඩට ආවා. කොනක් අල්ලගන්න හැදුවා බැරි වුණා. මගේ අම්මා වතුරට පනින්න තියා වතුරකට බහින්නත් හරි බය කෙනෙක්. ඒ දෙපාරක් හිතුවේ නෑ. ඒ ලිඳට තුන්වෙනි පාර මම යට යන්න කලින් ලිඳට පැනලා මාව ගොඩට දැම්මා. සමහර වෙලාවට අම්මගේ ජීවිතේ එතනින් කෙලවර වෙන්න ඉඩ තිබ්බා. මව්වරු පියවරුන්ගේ තියෙන සෙනෙහස සුද්ධෝදන රජතුමා කියද්දී ඒක සම් විදගෙන මස් විදගෙන ඇට විදගෙන ඇට මිදුළු දක්වා දිවෙන එකක් කියලා දරුවෝ පිළිබඳව එදා මගේ පින්වන්ත මෑණියන් ඒක ඔප්පු කළා. අද මේ ධර්මය අහන ඔබ ඇතුළු කෝටි ගාණක මිනිස්සුන්ගේ හිත් නිවන්න පුළුවන් උනේ එදා ඒ අම්මා කරපු කැපකිරීම හින්දා. හැබැයි එහෙම මවකට එවැනි කැපකිරීමක් කරන්න පුළුවන් වුණාට බෝධිසත්වයෙක් ඔබ කෙරේ මා කෙරේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කරපු කැපකිරීම එය විග්‍රහ කරන්න වචන නෑ පින්නතුනේ. ඒ නිසා එවැනි මහා භයානක ස්වභාවයක් දැනදැනත් ඒ කැපකිරීම කළේ දසම වලින් නෙවෙයි. මහා බෝසතුන් පිරූ පාරමී බලය පාරමී ගුණය කොයිතරම්ද කියනවා නම් කොපමණ නම් දන් දුන්නද? ඇස් දන් දුන්නා, හිස් දන් දුන්නා, ලේ දන් දුන්නා, මස් දන් දුන්නා, අමුදරුව දන් දුන්නා, බිරිඳ දන් දුන්නා, ජීවිතේම දන් දුන්නා, මහා රාජ්‍ය දන් දුන්නා. මොනවද නොදුන්නේ පින්නතුනේ? මොනවද නොදුන්නේ? ඒ මහා බෝසතුන් තුල පැවතිච්ච සීලය
මොනම බලවේගයකටවත් විනාශ කරගන්න බැරි වෙන විදිය මහ බල සම්පන්න සීලයක් මහ බෝසතුන් තුල පැවතුණා. හිතන්නට පින්නතුනේ ඔබ කොච්චර ඔබේ වචනය පාවිච්චි කරනවද වෙනස් විදියට. නියත විවරණ ලදදා පටන් මහ බෝසතුන් කිසිම දවසක කිසිම විටක ඒ බෝසතාන් වහන්සේ කිසිම විටක බොරුවක් කිව්වේ නැහැ. ඒ නිසා බුද්ධත්වයට පත් වෙලත් මහ බෝසතුන්ගේ ශ්‍රී මුඛයෙන් මහනෙල් මල් සුවඳ විහිදුණා. එවැනි ආකාරයේ පරිපූර්ණ පිරිපුන් සීලයකින් සමන්විතයවයි මේ බුද්ධත්වයේ ගමනාන්තය හොයාගෙන සංචාරය කළේ. ඒ වගේම හැම වෙලාවකම කාමයේම හොයන, ඇසම පිනවන, කනම පිනවන, දිවම පිනවන, නාසයම පිනවන, කයම පිනවන, මනම පිනවන ලෝකයක විචිත්‍ර විවිධ රූප හොයන, විචිත්‍ර විවිධ ශබ්ද හොයන, විචිත්‍ර විවිධ ගන්ධ හොයන, විචිත්‍ර විවිධ රස හොයන, විචිත්‍ර විවිධ පහස හොයන ලෝකයක මහා බෝසතුන් ඒ කාමෙන් මිදීමම වීරය කළා. නෙක්ඛම්මයම පුහුණු කළා. ඒ බෝසත් අවධිය පුරාවටම හැබෑවටම සත්‍ය කුමක්ද කුසලයේ කුමක්ද කියාගෙන ලෝකය කොහෙද දුක කොහෙද කියාගෙන කොහොමද ලෝකය හැදෙන්නේ දුක හැදෙන්නේ කියලා හොයමින් ඒ සත්‍යතාවයේ යථාර්ථය සාක්ෂාත් කරගන්නට ප්‍රඥාව දියුණු කරමින් ගමන් කළා. ඒ වෙනුවෙන් යම් කිසි වූ වීරයක් අවශ්‍යද ඒ වීරය බඩගින්න නිසා නැති කරගත්තේ නැහැ. පිපාසය නිසා නැති කරගත්තේ නැහැ. ඒ වීරය වැස්ස නිසා නැති කරගත්තේ නැහැ. අවුරස්නේ නිසා නැති කරගත්තේ නැහැ. ලාබාලයි තරුණයි කියලා නැති කරගත්තේ නැහැ. මහලුයි අපහසුයි කියලා නැති කරගත්තේ නැහැ. වැඩ වැඩි වයස හොඳ නැහැ කියලා නැති කරගත්තේ නැහැ. හැම වෙලාවකම ඒ වීරය දිනෙන් දින වැඩි දියුණු කරගත්තා. මොකක් වෙනුවෙන්ද මේ වීරය වැඩි දියුණු කරගත්තේ? සත්‍ය දර්ශනයකට පත්වීම වෙනුවෙන්. ඒ වගේම මහ පුදුමාකාර විදිහට ඉවසීම ප්‍රගුණ කළා. ඒ ඉවසීම මහ පුදුම එකක්. මේ කාලෙට කොච්චරට වටිනවද? කකචූපම වගේ සූත්‍ර දේශනාවල උන්වහන්සේගේ ඉවසීමේ පරාසය ගැන ඇහෙද්දී ඇඟ හිරි වැටිලා යනවා. කකච කියලා කියන්නේ කියතකට. බුදු සමිඳුන් දේශනා කරන ඔබ කොච්චර ඉවසන්න ඕනේද කියනවා නම් මහ බල සම්පන්න පුරුෂයෝ දෙන්නෙක් අර බණ්ඩි කියතක් වගේ මහ දැවැන්ත කියතක් අරගෙන ඇවිල්ලා ඔබේ කකුල් දෙකෙන් අල්ලගෙන දෙපැත්තට ඇදලා කකුල් දෙක මැද්දෙන් බණ්ඩි කියත දාලා දෙපැත්තට ඇදලා කපලා ඔබව දෙපැත්තට කපද්දි ඉරද්දිත් ඒ කපන කොටන ඉරන අය පිළිබඳව
සිත කිලිටි කරගන්න එපා. එයට මෛත්‍රී කරන්න කියන එක. ඒ තරම් ඉවසීමක්. ඒ වගේම උන්වහන්සේ මොන තරම්නම් සත්‍යවාදී වුණාද? අර මම බොරු නොකිව්වා කියන තැනම ඒක ඔප්පු වෙනවා. පාරමී පුරණ කාලේ මොනම වෙලාවකවත් බොරුවක් නම් කිව්වේ නැහැ. මහා පුදුම අදිෂ්ඨානයක් තිබ්බේ බුදු හිතේ, බෝසත් හිතේ. ඒ තිබිච්ච අදිෂ්ඨානය මොනම වෙලාවකවත් හෙල්ලුනේ නැහැ පින්නතුනේ. මම මේ කියන ඒවා ඔබට දාගෙන බලන්න. ඒ අදිෂ්ඨානය කියන එක මොනම විදිහකටත් හෙල්ලුනේ නැහැ. අපේ සමහර ඇත්තන්ගේ අදිෂ්ඨානය හරියට වේලිච්ච කෙහෙල් පරඬල් වගේ. වේලිච්ච කෙහෙල් පරඬල් වගේ. හුළඟ හමන අතට ගසාගෙන යනවා. වේලිච්ච කෙහෙල් පරඬල් වගේ. හැබැයි බෝධිසත්වයන්ගේ අදිෂ්ඨානය හෙල්ලුනේ නැහැ. ඒක ඉන්ද්‍රකීලයක් වගේ, මහා ගල් පර්වතයක් වගේ. ඒ වගේම ඒ අදිෂ්ඨානය තිබුණේ මොකටද? සත්‍ය දර්ශනයටපත් වෙන්න ඕනේ. මොකද්ද දන්නේ? ඒක චතුරාර්ය සත්‍යයක්ද මොකද්ද දන්නේ? මුලාවෙන් නිදහස් වෙන්න ඕනේ, ඇත්ත දකින්න ඕනේ, එච්චරයි. බෝධිසත්වයෝ වෙන මොකුත් දන්නේ නැහැ. මොනවා හරි තැනක අපිට වැරදිලා, මොනවා හරි දෙයකින් අපිට සත්‍යයක් වැහිලා, වැහිච්ච සත්‍යයක් තියනවා කියන එක බෝසතුන්ට තේරුණා. වැහුණු සත්‍ය මොකද්ද කියලා තේරුනේ නැහැ. ඒ නිසා හෙව්වා. ඒ වගේම උපේක්ෂාව ප්‍රගුණ කළා. මුළු බෝසත් අවධිය පුරාවටම. මම මේ ටික කියාගෙන ආවේ පින්නතුනේ, අපේ පින්නතුන් මහා බරසාර දේවල් එක්ක මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මොනවදෝ කරන්න හොයනවනේ, මොනවදෝ කරන්න හදනවනේ. සමහර වෙලාවට අපේ මේ දේශන අහන අපට ගොඩාක් සමීප අපේ වැඩිහිටි අම්මලා අප්පච්චිලා ඉන්නවා. පොඩි දරුවොත් ඉන්නවා. ඒ පරාසය තුල බොහෝ දෙනෙක් ඉන්නවා. හිතන්න පින්නැති මෑණියනි, පියාණනි, ඔබ ඔබේ ගෙදර, ඔබ ජීවත් වෙන ඔබේ දරුවොත් එක්ක, දරු මුණුපුරොත් එක්ක, සමහර වෙලාවට බෑණනුවන් ලේලිය එක්ක ඔබ නිතර වෙහෙර විහාරස්ථාන වලට යනවා. ඔබ නිතර බණ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඔබ නිතර ආගමික වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒ ආගමික වැඩ කටයුතු ඔබ බොදුනුවෙක් වේවා, කිතුනුවෙක් හෝ වේවා, ඉස්ලාමිකයෙක්, හින්දු භක්තිකයෙක් වේවා. මම මේ කතා කරන්නේ අම්මලාට, තාත්තලාට, දරුවන්ට, සහෝදරයන්ට, නැත්නම් මිනිස්යන්ට. මේ තරම් ආගමික කටයුතු සිදු කරන ඔබ, මේ තරම් ආගම වෙනුවෙන් දිවි පුදන්න පවා ලෑස්ති වෙන ඔබ, ඔබේ ගෙදර පරිසරයේදී අඩුම ගානේ හිත පිරිසිදු කරගන්නට බෝසතුන් අත්හදා බලපු, බෝසතුන් වඩපු, බෝසතුන් ප්‍රගුණ කළ, බෝසතුන්ට බුද්ධත්වය ලබන්නට අවශ්‍ය කරන පිටිය සකසලා දීපු, මේ ටිකෙන් තමයි පින්නතුනේ බුද්ධත්වය ලබන්නට අවශ්‍ය කරන පිටිය බෝසතුන්ට සකසලා දුන්නේ. අන්නේ බුද්ධත්වය ලබන්නට අවශ්‍ය කරන පිටිය සකසලා දීපු ඒ ධර්මයන් තුළ ඔබ හික්මනවාද? දැන් මේක මහා ගැඹුරු වචන ටිකක් නෙමෙයි, මේ සුන්දර වචන කීපය, සුන්දර වචන 10. ඔබ ඒ දේවල් ප්‍රගුණ කරන්න උත්සාහ කරනවද? ඒ දේවල් ප්‍රගුණ කරන්න කැමැත්තෙන් වීරයවන්ත වෙනවද? ඒවා ගැන හොයලා බලනවද?
ඔබේ ජීවිතේ ඉවසන්න ඕන තැන ඉවසනවද? ඔබේ ජීවිතයේ හැබෑවටම ඔබට ඉවසීමට සීමාවක් තියනවද? මා නිතර සිහිපත් කරන දෙයක් පින්නතුනේ, ඉවසීමට සීමාවක් නැහැ. ඔබේ ඉවසීම නැතිවන තැනට ආවද අන්න එතන තමයි ඔබ ඉවසීම පටන් ගත යුතු තැන. මගේ ඉවසීමේ සීමාවක් තියනවා කියලා ඔබ කියන තැන තමයි ඔබ ඉවසීම ආරම්භිය යුතු තැන. ඉවසිය යුතු වන්නේ ඉවසීම තියෙන වෙලාවෙ නෙමෙයි. ඉවසීම ආරම්භිය යුතු වන්නේ ඉවසීම නැති වෙලා යන වෙලාවේදී. එහෙම ඉවසන ඔබ ඒ ගොඩනගන්නේ බෝසත් ගුණ, ලෞතර බුද්ධත්වයට පත් වෙන්න අවශ්‍ය කරන ගුණධර්මයක් ඒ ප්‍රගුණ කරන්නේ. මොහතක ඇති කරගන්න ඒ ඉවසීම ඔබව ජීවිතාන්තය දක්වා සිරගත කරන එක නැති කරાવી. මුළු ජීවිත කාලෙම ඇතුලෙන් තැවෙන්න සිද්ධ වෙන ස්වභාවයෙන් ඔබ මුදවාවි. මුළු ජීවිතේම මෙරි මෙරි උපදින්න වෙන ස්වභාවයෙන් ඔබ මුදවාවි. එක ජීවිත කාලයක් ඇතුලේ මොහොතකට, පැයකට, දවසකට, වසරකට, ජීවිත කාලයකටම ඔබව රකින්න ඒ ඉවසීම මුළු සංසාරයක් පුරාවට අප්‍රමාණ සප්තමහා සාගරයක ජල කඳ තරම් දුක් ප්‍රමාණයක් විඳින්න තියෙන ස්වභාවයකින් ඔබ ගලවලා අයින් කරලා දාවි. තමන්ගේ පෞල් ජීවිතය ඇතුලේ අඹදරුවොත් එක්ක විශේෂයෙන් ලේවලට කාවැදිච්ච දෙයක් වගේ සමහර ලේලිලාට නැන්දලා පේන්න බෑ. නැන්දලාට ලේලිලා පේන්න බෑ. ඒ සහෝදර සහෝදරයෝ වෙනුවට නෑනලා මස්සිනාලා පේන්න බෑ. ඒ අතරේ තමන්ගේ ගෙදර පුංචි කාලින්දන් තමන් බෙදාගත්ත දේ බෙදාගන්න පිටින් එන කෙනාව නුරුස්සන ස්වභාවය. ඒවත් එක්ක සමහර පෞල් ජීවිත ඇතුලේ මහා අපායවල් සැකසিলা පෙරුම් පුරලා සිද්ධ කරගන්න විවාහය මහා අභාග්‍ය සම්පන්න අපාගත ස්වභාවයක් බවට පත් කළා. විවාහ වෙච්ච දෙන්නටත් සනසීමක් නැහැ. ඒ අය ආදරය කරන අයටත් සනසීමක් නැහැ. හැබැයි ඒ තැන්වලදී ඉවසීම නිම වෙන තැන, රතු ඉර පනින තැන ඔබ ඉවසීම පටන් ගත්තා නම් ගෙදරට එන කෙනා ලේනියෙක් බෑන කෙනෙක් විදිහට නෙවෙයි. ඒ ගෙදරට එන්නේ තවත් අම්මෙක් තාත්තෙක් සම්විදගෙන මස් විදගෙන ඇට විදගෙන ඇට මිදුළු දක්වා දිවෙන සෙනෙහසකින් රැකපු ආදරය කරපු දරුවෙක් බව තේරුණා නම් එතන ඉඳගෙන ඒ දරුවටත් තමන්ගේ දරුවෙකුට වගේ සැලකුවා නම් ඒ දරුවයේ අම්මටත් තාත්තටත් තමන්ගේ මෑණියන්ට පියාණන්ට වගේ සෙනෙහසක් ඇති කරගත්තා නම් මේ තියෙන චින්තන විප්ලවය විතරයි මෙතන වෙන්න ඕනේ. වෙන මොකුත් නැහැ. එතනින් එහාට ප්‍රශ්න නැහැ පින්නතුනේ. දරු සෙනෙහසක් ඇති කරගත්තා නම් ප්‍රශ්න නැහැ. මේක හැබැයි ඒ මට්ටමට විතරයි. දරු සෙනෙහස ඇතුලේ ඇති වෙන ප්‍රශ්න ඒක වෙනම කතා කරන්න ඕන එකක්. මේ කතා කරන්නේ මේ මට්ටමට. දරු සෙනෙහසත් එක්ක ඇති වෙන ගින්දර වෙනම එකක්. හැබැයි මේ මට්ටමේ ඒ පිච්චීමට වැඩිය මේ මට්ටමේදී මෙතන මේවත් නිවෙන්න බැයි නම් මේ මට්ටමේ නිවෙන්නේ නැති අය කොහොමත් එතන නිවෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මට්ටමේදී නිවාගෙන යන්න හදන්නේ. ඒ නිසා එහෙම ස්වභාවයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන ඔබේ ජීවිතයට මොන්න තරම්නම් ඔබ දානීය පුරුදු කළ යුතුයිද? අද දවස පින්නතුනේ ඔබ කොයිතරම් දානීය පුරුදු කළ යුතුයිද කියන එකට
හොඳටම උදාහරණ සපයන කාලයක ඔබ මම ජීවත් වෙන්නේ. ඒ දාණය හරි සුන්දරයි. ඒ දාණය හරි මිහිරි. ඒ දාණය හරි සුවඳයි. කොහොමද දාණය සුවඳ වෙන්නේ? ඒ දාණය සුවඳ වෙන්නේ දන් දෙන පින්වතුන්ට. ඒ දානයේ ප්‍රතිග්‍රාහකයෝ බුදුවරුද භික්ෂුවද යාචකයෝද කවුද කියන එක නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ කතා කරන්නේ දානය ගැන. ඒ ධර්ම දානයක් වේවා, එය ආහාර දානයක් වේවා, එය වෙන වෙන යම් යම් හෝ දානයක් හෝ වේවා, මට මගේ කියාගෙන හදාගත්ත සංඥාව තුල ඉඳගෙන මගේ ගොඩ වැඩි කරගන්න, මගේ ගොඩ රැකගන්න, මගේ ගොඩ තර කරගන්න දඟලන ලෝකයක ඒ විදිහට එකතු කරගත්ත මගේ ටිකක් මට එපා කියලා තව කෙනෙකුට දෙන්න හැදෙන හිත සබාදහම සෙනෙහසෙන් ඒ දරුව වැළඳ ගන්නවා. ඒ මේ යන සාමාන්‍ය රිද්මය අතික්‍රමණය කරන පටිසෝතගාමීත්වයට මුල්ගල් තියෙන අත්පොත් තියෙන තැනයි දාණය පින්නතුනේ. පටිසෝතගාමී වෙන්න මුල්ගල් තියෙන අත්පොත් තියෙන තැනයි දාණය. එතනිනුයි මේක පටන් ගන්නෙ. එතනින් පටන් අරගෙන මම මගේ මට කියාගෙන දැනුම් තේරුම් තියෙන දවසේ ඉඳන් අම්මගේ කිරි ටිකට කිරි සුවඳට ලොල් බැඳගෙන ඒකට මරාගත්ත සහෝදරයොත් එක්ක බෙදා ගන්න අඬපු රණ්ඩු කරපු දවසේ ඉඳන් තමන්ටම කියලා වෙන් කරලා තියාගන්න හදපු ලෝකයක ඒ දේවල් බෙදා ගන්න පුළුවන් විදිහේ සුන්දර හිතක් හැදෙනකොට, සුන්දර මනසක් හැදෙනකොට, තමන් සන්තක දේ අනුන්ට දන් දීලා අනුන් සනසා තමන් සැනසෙන්න තරම් සොඳුරු මිනිසුන් ගොඩනගෙනකොට ලෝකය සුන්දර වෙනවා. අගහිඟකම් නැති බැරිකම් මිනිස්සුන්ට අඩු වෙනවා. හැම දෙනා තුලම සැනසීම සතුට බෙදිලා යනවා. ඒ ඔස්සේ බෝසතුන්ට ලෞතර සම්මා සම්බෝධියට පත් වෙන්න අවශ්‍ය කරන පිටිය සැකසෙනවා. කලින් කිව්වා වගේ සියලු ආකාරයේ අකුසලයන් දුරු කරගෙන හොඳ සිල්වත් සුපිරිසිදු චරිතයක් ගොඩනගෙනකොට, සීලෙන් ශක්තිමත් වෙනකොට හැම වෙලාවකම සතුටින්නේ. හැම වෙලාවකම සතුටින්නේ. සීලය බිඳගත්ත නැති කෙනාට බය වෙන්න දෙයක් නැහැ. මුහුණ සංගවන්න දෙයක් නැහැ. අභිමාණයෙන් විශාරදව ඕන තැනකට ඉදිරිපත් වෙන්න පුළුවන්, සැඟවෙන්න දෙයක් නැහැ. ලෝකයා මෙසේ සිතායයි කියා බිඳගත්ත සිල් ගැන යටිහිතින් පීඩා විඳින්න දෙයක් නැහැ. කොටින්ම කියනවා නම් සිල් බිඳගෙන මේ ජීවිතය තුළ අපාගත ස්වභාවයක් තුළ ආධ්‍යාත්මය හසුරුවන්න දෙයක් නැහැ. සීලයම ඔහුට සුගතියක්, දිව්‍ය තලයක් මේ ජීවිතය තුළම ගොඩනගලා දීලා. ඔන්න පින්නතුනේ, බෝසතුන්ට බුද්ධත්වයට පිටිය සකසලා දෙන කාරණාවන්. ඒ වගේම ඒ හැමදේ වගේම කාමයේ තියෙන හරයක් නැති බව, නිස්සාර භාවය, කාම වස්තු, කාම ගුණ, කාමය කියලා හිතාගෙන කාමයේම හොය රූපම හොයනවා, ශබ්දම හොයනවා, ප්‍රියයි, රසයි, මිහිරි, සුවඳයි කියලා හිතාගත්ත මාව සැපට, සතුටට, මිහිරියාවට පත් කරන්න පුළුවන් රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, පහස සොයමින් ඒවා තියෙන්නේ මේ රූප ශබ්ද ගුණ තුලම බව සිතමින් කාම ගුණ පසුපස හඹාගෙන යන, කාමයේම හොයන, කාම සංකල්පනාවක නියැලෙන, කාම පර්යේෂණේ නියැලෙන ලෝකයක ඔබට පුළුවන් නම් නෙක්ඛම්ම සංකල්පනාවකට එන්න.
කාමයෙන් මිදෙන්න ඕනේ තැනට එන්න. ඒ කාමය කාම ගුණයි ඒවායේ ඇති සුවයක් සැපයක් හරයක් මාව සුවපත් කරන්න පුළුවන් සැපවත් කරන්න පුළුවන් ස්වභාවයක් ඔය රූප ශබ්ද ගන්ධ රස පහස තුල නැහැ. ඒ නිසා ඒවා නොසවිය යුතුය. ඒවා හල යුතුය. ඒවායින් මිදිය යුතුය කියන තීරණයකට ඇවිල්ලා නෙක්ඛම්මයටම නැමිච්ච හිතකින් ඉන්න පුළුවන් නම් පින්නතුනේ අන්න එතන ඔබට බෝධිසත්වයන්ට ලොවි ලෞතුරා සුවයෙන් සනසිලා බුද්ධත්වයට පත්වෙන්න සකස් වෙච්ච පිටිය සැකසෙනවා. ඒ පිටිය ඔබටත් සැකසෙන්නේ මොන හෝ විදිහක බුද්ධත්වයකට වෙන්න පුළුවන්. ඒ වගේම දුප්පඤ්ඤව මේ ලෝකයේ තුලමයි සැප තියෙන්නේ කියලා හිතාගෙන හරයක් හසරක් නොදැන මං මුලා වෙලා අතරමං වෙලා ලෝකයේ තුලින් සැප හොයද්දී සත්පුරුෂයෝ ලෝකය අනිච්චයි දුකයි අනාත්තයි කියලා පෙන්නද්දී ඒ ලෝකය මඩ ගොඩක් ඒ ලෝකය හුලක් ඒ ලෝකය දදයක් කුෂ්ඨයක් වණයක් පීඩාවක් අසරණකමක් මුලාවක් කියලා මතු කළා උත්ථාන කරලා පෙන්නද්දී ඒ පෙන්නපු දේ දැනගෙන ඒ යථාර්ථය ඒ සත්‍යම දර්ශනයට පත්වෙන්න ප්‍රඥාවෙන් ඔබ ශක්තිමත් වෙනවා නම් ඒ ශක්තිමත් වන ප්‍රඥාව බෝධිසත්වයෙකුට බුද්ධත්වයට පත්වෙන්න සකසපු පිටියයි ඔබ තුල සැකසෙන්නේ. ඒ තුලත් ගොඩනැගෙන්නේ ඔබේ බුද්ධත්වයයි. මා ඒ බුද්ධත්වය කියන වචනය පාවිච්චි කරන්නේ හේතුවක් ඇතුවයි. ඒ හැම දෙයට මේ සත්‍ය දර්ශනයට පත්වෙන්න අවශ්‍ය කරන වීරිය ඔබ තුල මනාකොට ලියලන්නට ඕනේ, දලුලන්නට ඕනේ. නූපන් කුසල් හැම මොහොතකම උපදවන්න වීර කරන්න ඕනේ. උපන් කුසල් හැම වෙලාවම වැඩි දියුණු කරන්න ඕනේ. නූපන් අකුසල් ඉපදෙන්න තියෙන ඉඩ වහන්න ඕනේ. උපන් කුසල් දුරු කරලා දාන්න ඕනේ. දිගින් දිගට මනා වීරයක අනලස්ව හැසිරෙන්නට ඕනේ. ඒ සත්‍යාවබෝධයෙන් ප්‍රඥාබෝධයෙන් නිවෙන තීරණය මොහොතකටවත් හොල්ලන්නේ නැහැ. අලසකමට, කම්මැලිකමට, පිපාසයට, බඩගින්නට, නිදිමතට, තරබාරුකමට, ඌරුබත් කාලා ඌරෝ ඊරියෝ වගේ ඒ මේ අතට පෙරලි නිදා ගන්න කම්මැලි අලසෙක් වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේක ගාථා පාඨයක් තියෙනවා. ඒක මගේ වචන ටිකක් නෙවෙයි. දාගෙන බලන්න පින්නොතුනේ දවසට පැය කීයක් නිදිනවද කියලා. ඌරුබත් කාලා තර වෙලා ඒ මේ අතට පෙරලි හැම වෙලේම අලසව නිදියන මහ ඌරු ඊරියෝ වගේ. ඒ තරමට කම්මැලිකම අලසකම වීරය මරලා දාලා එහෙම වීරයකින් මේ මග තුල හික්මෙන්න ඕනේ. මොනම හේතුවකටත් ඒ වීරය මැරෙන්න දෙන්න එපා පින්නතුනේ. නිතර නැවත ඔබට මේ අවස්ථාව හම්බෙන්නේ. අන්තිම අවස්ථාවේ අන්තිම ක්ෂණය තුල මොහොත තුලයි ඔබ මේ ක්‍රියාත්මක වෙන්නේ. කොයි මොහොතක මාර්යා ඔබෙන් අවස්ථාව උදුරගනීද දන්නේ. ජීවිතයේ ටිකෙන් ටික ජරාව කරා පියමනිනවා.
ජරාවෙන් මරණය කරා යන සත්‍යයට හැංගෙන්න තැනක් නැහැ. ජරාවෙන් මරණය කරා යන සත්වයාට හැංගෙන්න තැනක් නැත්තම් ලෝකය ලෞකිකත්වය අගය කරන දෙවියෝ මිනිස්සුયો හිතන්නේ එහෙනම් අපි සැප එළවන පින් කළ යුතුයි කියලා. නෑ, සැප එළවන පින් කළ යුතුයි නෙමෙයි, ලෝකාමිසය අතහැරලා දාන්න ඕනේ. මේ අවිද්‍යාව තුළ ඉඳගෙන හදන සංකාර අත වලින් නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස් වීම වෙනුවෙන් ලෝකාමිසය පාවිච්චි කරන්නයි, පිටිය හදාගන්නයි අපි මේ ආමිසය තුලින් ගොඩ නැගෙන්නට කියලා දෙන්නේ. ලෝකාමිසය අතහරින්න ඕනේ. ඒකේ වචන දෙකක් නැහැ. ලෝකාමිසය අතහැරලා සත්‍ය අවබෝධයට පත් වෙලා නිවෙන්න අවශ්‍ය කරන පිටිය හැදෙන්නේ ලෝකාමිසය ඔස්සේමයි. එතකොට ඒ වගේම දිනෙන් දින මහා ඉවසීමක් ප්‍රගුණ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉවසිය යුතු වෙලාවෙම ඉවසනවා. විශේෂයෙන් මේක මේ සත්‍ය අවබෝධයෙන් තමන්ගේ ප්‍රාථමික ලෞකික ජීවිතය විතරක් නෙමෙයි, නිවන් අවබෝධ කර ගැනීම වෙනුවෙන්, කාමයෙන් නිදහස් වීම වෙනුවෙන්, සත්‍ය දර්ශනයට පත්වීම වෙනුවෙන් මනා වීරයකින් ප්‍රඥාවකින් අදිෂ්ඨානයක් ඇතුව ක්‍රියාත්මක වෙන කෙනාගේ ඉවසීම ටික දියාරු වෙලා ගිහිල්ලා එයාට සත්පුරුෂ ඇසුර ටික නැති වෙනකොට, සද්ධර්ම ශ්‍රවණය ටික අහිමි වෙනකොට, එයා මිත්‍යා මාර්ග වලින් ටික ලං වෙනකොට, සම්මා මාර්ග වලින් ටික ඈත් වෙනකොට එයාගේ තියෙන ඉවසීමේ බලයත් දියාරු වෙලා ගිහිල්ලා එයා ඒ අතහැරලා දානවා. ඒ වගේම ඉවසීම දෙපැත්තකට පාවිච්චි කරන්න ඕනේ. එකක් තමයි එයා තවත් ඉවසන්න ඕනේ, මේ මාර්ගයේ වැඩෙනකන් වැඩෙන්නේ නැහැ කියලා අතාරින්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඉවසන්න ඕනේ ලෞකික මට්ටමේදී Tamanගේ ඉවසීම නැති වෙලා ව්‍යාපාදයට හිංසාවට හිත වැටෙන තැන මනාකොට තද බල ලෙස ඉවසන්න අවශ්‍යයි. ව්‍යාපාදයෙන් හිංසාවට වැටෙන තැන මේ එකකට එකක් බද්දයි. එතන ඒ ඉවසීම තිබුණ නැත්තම් එයාට එයාගේ නෙක්ඛම්මය පවත්ව ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට අදිෂ්ඨානයක් ඕනේ, ඒකට ප්‍රඥාවක් ඕනේ. මේ පාරමිතා පාරමී 10ම විතරක් නෙමෙයි, උපපාරමී පරමත්ත පාරමිත් එක්ක සත්‍තිස් මේ සියලු පාරමීම එකකට එකක් බද්දයි. ඒ වගේමයි හැම වෙලාවම නිවන් දකින්න ශ්‍රාවකයා සත්‍යවාදී වෙන්න ඕනේ. ගුරුවරයාට අවංක වෙන්න ඕනේ. තමන්ට අවංක වෙන්න ඕනේ. ඒ මගේ යන්නේ අවංකවයි, ලෝකයට පේන්න නෙවෙයි. එකට ඉඳගෙන සමාධිය වඩද්දී මම නම් හිටියා, දැන් අනිත් කෙනා තාමත් වාඩි වෙලාද වගේ තැනකට අපි යන්නේ නැහැ. මමට නම් දැන් ධ්‍යානක් තියෙන, අනිත් එක්කෙනාට මොනවා තියනවද වගේ තැනකට යන්නේ නැහැ. මම දැන් සෝතාපන්න වෙලා තාමත් අරයා එහෙම නැහැනේ වගේ තැන් වලට යන්නේ නැහැ. මේ හැම වෙලාවකම එයා සත්‍යවාදී කෙනෙක්. ඒ වගේ මෙයාගේ අදිෂ්ඨානය යම් දවසක බෝධිසත්වයෙක්වත් වෙන්න කලින් බෝධිසත්වෙක් වෙන මොහොතේදී අදිෂ්ඨානයක් කළාද, මං කොහොම හරි ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා, මේ සත්‍යෝ මේ දුක් විඳින අඝෝර සංසාරයෙන් එතර කරනවා, මම ලොවි ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධත්වයට පත් වෙලා මේ අහිංසක අසරණ සත්වයන්ටත් ශ්‍රාවක බුද්ධත්වයෙන් හරි මේ ලෝකයෙන් දුකෙන් නිදහස් වෙන්න පාර පෙන්නනවා කියලා හිතපු දාපටන් මොනම විදියකටවත් ඒ වීරය නම් අදිෂ්ඨානය නම් නැති කරගත්තේ නැහැ. ඒ අදිෂ්ඨානය දියාරු කරගත්තේ නැහැ.
හැම වෙලාවකම මහා අදිෂ්ඨාණයෙන් ඉස්සරහට වැඩම කළා. ඒ වගේම ඒ බෝසත් සිතේ තිබිච්ච මෛත්‍රිය ස්වර්ණමය කලාලයක් කරලා එළුවොත් මේ තුන් ලෝකෙ වැහෙන්නේ නැති තැනක් නැහැ. බලන්න බෝධිසත්වෝ බෝසත් චරිතයේ පුලාවට මොන්න තරම් මෛත්‍රියක් ප්‍රගුණ කළාද? සමහර වෙලාවට මෛත්‍රිය නිසාම තමන්ගේ ජීවිතේ පවා දන් දුන්නා. මෛත්‍රිය නිසා දන් දුන්නා. ඒ මෛත්‍රිය ප්‍රගුණ කළා පිරිච්ච මෛත්‍රියෙන් යුක්ත ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ව මරන්නට පැමිණි දේවදත්ත ස්වාමීන් වහන්සේටත් තමන්ගේ ගිහි කාලේ පුතා රාහුලටත් දෙන්නටම තිබුණ එකම විදිහේ මෛත්‍රියක් කරුණාවක්. අද විවිධ ගුරුවරු එක එක ගෝලයන්ට ශිෂ්‍යයන්ට එක එක හැන්දෙන් බෙදද්දී ලෞතර බුදුරජාණන් වහන්සේ නැමැති ඒ අසහාය ශාස්ත්‍රවරයා තමන්ගේ දරුවටත් තමන්ගේ හතුරටත් එකම සමාන මෛත්‍රියක් පැතුරුවනේ. ඒ විතරක් නෙමෙයි, ඒ වගේම ඒ බෝසත් සිත හැම වෙලාවකම මධ්‍යස්ථ බවත් ප්‍රගුණ කළා. උපේක්ෂාව දියුණු කළා. මම මේ ලොකු කතාවක් කියාගෙන ආවේ පින්නතුනේ අපි මහා ගැඹුරු දහම් ඇහුවා, ආර්ය දහම් ඇහුවා. අපේ ජීවිතවල සංසිඳීමක් නැහැ. එදිනෙදා ජීවිතවල ඒ මොනව අහලා තිබ්බත් ඔබ තාමත් පිච්චෙනවා නම්, ඔබ තාමත් අසහනෙන් නම්, තාමත් ඔබ පීඩාකාරී ජීවිතයක් නම් ගෙවන්නේ. දැන් ඔබට නතර වෙන්න කාලයයි. දැන් ඔබට බෝධිසත්වයෙක් වෙන්න කාලයයි. අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් බුදු කුරුදම් පුරලා සිද්ධාර්ථ බෝධිසත්වයෝ ලෞතර බුදු වුණා නම් ඔබේ ජීවිතයේ පින්නතුනේ මේ ඉතුරු තප්පරේ, ඉතුරු දවස, ඉතුරු සතිය දෙක පින්නතුනේ බෝසත් චර්යාව තුළ හැසිරෙන්න පින්නතුනේ ඉතුරු පුංචි මේ ජීවිත කාලයේ ඒ බෝසත් චරිතය ඇතුලේ හැසිරෙන්න. දෙපාරක් හිතන්න එපා. සිද්ධාර්ථ බෝසතුන්ට ලෞතර බුද්ධත්වයට පත් වෙන්න ඒ ඔස්සේ පිටිය සැකසුණා නම් අඩුම තරමේ ඔබට සෝතාපන්න වෙන්න හරි පිටිය සැකසේවි. ඒ තරමට මම මේ කියපු කරුණු 10 හරි බල සම්පන්නයි. දානය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, වීර්ය, මෛත්‍රිය, උපේක්ෂාව, ඉවසීම, අදිෂ්ඨානය ආදී මේ කාරණා ටික සකසාවි ඔබට අඩුම තරමින් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න හරි පිටිය සකසාවි. ඉස්සෙල්ලාම ඔබ ඔය කියන මහා දේවල් කරන්න කලින්, ඔය පීඩාව කරන්න කලින් නිවන් දැකීම උදෙසා විදසුන් වඩනවා, භාවනා කරනවා හෝ විවිධ වචන වලින් කියන ඒ දේ කරන්න කලින් ඒ ක්‍රීඩාව කරන්න අවශ්‍ය කරන පිටිය හොඳට හදාගෙන ඉන්න පින්නතුනේ. පිටිය හොඳට තිබුණ නැත්තම්, පිටියේ වලවල් තිබ්බොත්, පිටියේ ගොඩැලි තිබ්බොත්, පිටියේ කටු තිබුණොත්, පිටියේ ඇලි තිබුණොත්, පිටියේ මඩ තිබුණොත්, පිටියේ වතුර තිබුණොත්, පිටියේ අඳුර තිබුණොත් ලෙස්සල වැටේ පින්නතුනේ. කටු ඇනිලා තුවාල වේවි. වලේ වැටිලා කකුල් උලුක් වේවි. යන ගමන යන්න නොහැකි වේවි. ඔබ අතරමං වේවි. පිටිය හදාගන්න පින්නතුනේ. පිටිය හදාගන්න බෝධිසත්වයෝ කරපු දේ කරන්න. බුදු වෙන්න බෝධිසත්වයෝ කරපු දේ ඔබ කළොත් ඔබ හිතනවද ඔබට වරදී කියලා? මම මේ කියන්නේ පිටිය හදාගෙන කියලා අනුමාන කරගෙන පිටිය හැදිලා තියෙන අයට අවුරුදු ගාණක් පුරාවට ආර්ය දේශනය කරලා ඒ දේශනය අහලා අල්ප ප්‍රමාණයක් අවබෝධයට පත් වෙලා නිවන් දකිමින් නිවන්
මග වඩාගෙන නිවනේ රස විඳගෙන නිවනේ සුවය විඳගෙන යද්දී අපට මග ඇරිච්ච ලොකු විශාල පිරිසක් ඉන්නවා. අන්නේ විශාල පිරිස වෙනුවෙන් මේ ආපස්සට හැරුණේ. ඒ විශාල පිරිස වෙනුවෙන් මේ ආපස්සට හැරුණේ. පිටිය හැදිලා අවසන් කියලා අනුමාන කරගෙන ඒ පිටිය තුල ඒ අයට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා හිතාගෙන ආර්ය දේශනය කළා. මුල මැද අග අපූර්වට හසුරුවමින් ඒ අයට මේ මොහොත තුල සිහිය පිහිටුවගෙන ලෝකයේ යථාර්ථය සත්‍ය දකිමින් ඇලීම් ගැටීම් දුරු කරගෙන හැබෑවටම ඒ මොහොතේ නිවනේ සුවය විඳගෙන ඉන්න විදිය ඔබට අපූර්වට කියලා දීලා තියෙනවා. හැබැයි ඒ කියලා දීපු දේ ඒ විදිහටම තේරුම් අරගෙන ප්‍රඥාවෙන් වීරයෙන් ඉවසීමෙන් සිහියෙන් අදිෂ්ඨානෙන් යුක්තව ක්‍රියා කරපු පිරිසක් අද නිර්වාණයේ නිවනේ සුවය විඳිනවා. නිවනේ රස විඳිනවා. මේ ලෝකේ යම් රසයක් ඇද්ද ඒ සියලු රසයන් ධර්ම රසයට පරාදයි. ඒ ධර්ම රසයෙන් සැනසීලා නිවන් සුවය විඳින පින්නතුන් අතරට ඔබවත් ගොඩ කරගන්න ඕනි නිසා ආපස්සට හැරෙන පින්නතුනේ. ආපස්සට හැදිලා ඒ පිටිය හදාගත් අය තාම දැන් ඒගොල්ලෝ පිටියේ ක්‍රීඩා කරමින් පිටියේ වැඩිමු ලකුණු ගහ ගන්න එහෙම නැත්නම් ඒ පිටිය තුල සාර්ථකම වෙන්න තව තවත් ක්‍රියාත්මක වෙද්දී මේ වගේ දේශනයන් කරන්නේ ඔබව පිටියේ වලල්ලෙන් ඇතුළට පිටිය තුලට දාගන්න. පිටිය තුලට දාලා ඔබට පිටිය හදලා දුන්නොත් ඔබට පිටිය හදලා නැත්නම් පිටිය හැදිලා නැත්නම් ඔබ ක්‍රීඩා කරන්න දන්නේ නැහැ. ඔබ උත්සාහ කරනවා විතරයි ඔබ වැටෙනවා. සාර්ථකත්වයක් පේන තෙක් මානෙක නැහැ. මොනවදෝ තැන්වල හිර වෙනවා වගේ තේරෙනවා. කරන්න හැදුවට කරන්න බෑ. කම්මැලි විවිධ පලිබෝධයන් ඔබට හානි කරනවා. දස පලිබෝධයන්ගෙන් හානි වෙනවා. ඒ වගේම විවිධ නීවරණයන් ඔබව වහලා දානවා. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ උද්ධච්ච කුක්කුච්ච තිනමිද්ධ ආදී කාරණාවන් ඔබට පහර දෙනවා. එහෙම ස්වභාවයක් ඇතුලේ ඒ දේවල් මැඩගෙන මෙතෙන්ට යන්න බෝධිසත්වයෝ බුද්ධත්වයට පත් වෙන්න හදාගත්ත පිටිය හදාගන්න පින්නතුනේ. අවුරුදු ගාණක් තිස්සේ පර්යේෂණ කළා මගේ පර්යේෂණනේ බුදුන්ගේ පර්යේෂණය පිළිබඳව විමසලා ඔබට මේක දෙන විදිය ගැන හොයාගත්ත විවිධ කාරණා මේ එලි කරන්නේ. අපිට ඒක ඒ මට්ටමට කරන්න බෝධිසත්වයෝ අසංක 4කුත් කල්ප ලක්ෂයක් මේ පර්යේෂණය කළා. ඒ පර්යේෂණයෙන් ලද ප්‍රතිඵලයි අපිට අධ්‍යයනය කරන්න තියෙන නිසා අපිට මහ ලොකු දෙයක් කරන්න නැහැ. අපිට අධ්‍යයනය අපිට නිරීක්ෂණය කරන්න තියෙන්නේ ප්‍රතිඵලයයි. බෝසතුන්ට පර්යේෂණයේ ප්‍රතිඵලය උදෙසා පර්යේෂණ කරන්න උනා. අද අපි විමසන්නේ ඒ පර්යේෂණය ඔස්සේ ලද ප්‍රතිඵලය පමණයි. ඒ ප්‍රතිඵලය නිරීක්ෂණයනුයි ඔබට මේ පිටිය සකසලා දෙන්න හදන්නේ. ඒ නිසා පින්වත් ඔබ මේ සංසාරේ මා නැවතත් සිහිපත් කරනවා මේ මම දසවස්තුක සම්මාදිට්ඨිය මතනේ ලෞකික සම්මාදිට්ඨිය මට්ටමින් කතා කරන්නේ. තාම පිටිය හදන්න ඕන නිසා ඔබ මේ සංසාරේ අගක් මුලක් පරක් තෙරක් නොපෙනෙන මේ සංසාරේ ඕන තරම් බුදුවරු දකින්න නැති බණත් අහන්න නැති බණත් ඇහෙන්නේ නැති රජවරු වෙලා ඉන්නේ නැති සිටුවරු වෙලා ඉන්නේ නැති පැවිදි වෙලා ඉන්නේ නැති ගිහිව ඉන්නේ නැති පැවිදිව ඉන්නේ නැති මව්වරු වෙලා ඉන්නේ නැති පියවරු වෙලා ඉන්නේ නැති දරුවෝ වෙලා ඉන්නේ නැති සහෝදර සහෝදරියෝ වෙලා ඉන්නේ නැති මහා භවභෝග උපභෝග පරිභෝග සම්පත් වින්දනය කරමින් ඉඳලා කිසිවක් නැතුව මැරලා යන්නේ නැති යාචකයෝ හිඟන්න වෙලා ඉඳලා පීඩිතව මැරලා යන්නේ නැති නිරේ නිර්සතුන් වෙලා പ്രേතලෝ විශේෂ പ്രേතයන් වෙලා කල්ප ගණන් දුක් විඳින්නේ නැති දිව්‍ය විමානවල දිව්‍ය සැප සම්පත් පරිභෝජනය කරමින් කල් ගෙවන්නේ නැති පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේලා ළඟ පැවිදි වෙලා බවුන් වඩන්නේ නැති ඒ මොනවා කළත් හදාගෙන තිබුණේ නැහැ පින්නතුනේ ඔබ පිටිය හදාගෙන නොතිබිච්ච නිසා
තාමත් ඔබ සසරේ. තාමත් ඔබ සසරේ. තව ඔබට පුංචිම පුංචි ෂණය ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ෂණය එක හුස්මක ෂණයක් විතරයි. හුස්මක ෂණය තුල ඒ හුස්ම හිර වෙන්න කලින් දියෙන් ගොඩට දාපු මාළුවෙක් තුල ඇතිවන පීඩාව ඔබ තුල ඇති වෙන්න කලින් හුස්ම හිර වෙලා ඇදගෙන වැටෙන්න කලින් අඩුම තරමෙන් පින්වතුනේ පිටියවත් සකස ගන්න. ලෞතර බුද්ධත්වයට පත් වෙන්න බෝධිසත්වයන්ට සකසපු පිටිය ආර්ය භූමියට පත් වෙන්න සෝතාපන්න වෙන්න ඔබ සකස ගන්න. මොහොතක්වත් පස්සට දාන්න එපා. සමහර වෙලාවට බොහෝ ගැඹුරු ධර්මයන් අධ්‍යයනය කරමින් ඔබට ඒ තැනට යන්න තාම දක්ෂ නොවී තියෙනවා නම් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. තාම ඔබේ පිටිය සැකසීලා නැති එක. ඒ පිළිබඳව නිරීක්ෂණය කළයි මේ ටික ඔබට කියන්නේ. පිටිය සැකසිච්ච බොහෝ දෙනෙක් මේ දේශන 100 ගාණක් අහන්න මේවා ගොඩාක් කර ඉන්න දෙයක් නැහැ. ඒ අය අහන්න එක දේශනයයි 2යි 3යි. එතනින් එහාට බහුලී කතා භාවිතා බහුලී කතා යාලා මේක වඩනවා. නොකඩ කොට වඩනවා, පුනා වඩනවා, නැවත වඩනවා. සතියයි 2යි මාසෙන් 2කින් ඒ අය ඉවර කළා විත් කියනවා ස්වාමීන් වහන්සේ මම දැන් මේ සතුට විඳිනවා. මම මේ සැනසීම විඳිනවා. දැන් නිවි යනවා ස්වාමීන් වහන්සේ. ඒ බුද්ධ වචනේ සත්‍ය මම දැන් අත්දකිනවා. ඒ ලෞතර දහමේ සත්‍ය මම දැන් අත්විඳිනවා. ඒ තරම් කනට රහක් තවත් මේ ලෝකේ මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය ඒ විදිහට ඒ රස විඳගෙන යද්දී තව පිරිසකට බොහෝ පිරිසකට 1000කට එකක් දෙකක් මේ රස විඳිද්දී දසදහසකට එකක් දෙකක් මේ රස විඳිද්දී 1000කට එකක් දෙකක් නෙමේ දසදහසකට එකක් දෙකක් දසදහසකට එක්කෙනෙක් දෙන්නෙක් මේ රස විඳිද්දී 9999ක් මිනිස්සුયો රස විඳින්න කැමැත්තෙන් රස විඳින්නට විදියක් නැතුව රස විඳීමේ වුවමනාවෙන් ඉන්න නිසා හොයලා බැලුවා අනේ ඇයි ඒ අහිංසකයාට රහ දැනෙන්නේ නැත්තේ? අනේ ඇයි අහිංසකයන්ට රස දැනෙන්නේ නැත්තේ? එහෙම හොයාගෙන යනකොට මට තේරුණා රස නොදැනෙන්න තියෙන විවිධ හේතු අතරේ ප්‍රබල සහ ප්‍රමුඛ හේතුවක් පිටිය සැකසීලා නැහැ. එහෙනම් ඔබ පිටිය සැකසිය යුතුයි. එහෙනම් ඔබ ඒ ක්ෂණ සම්පත්තියට තියෙන දුර්වලකම් හදාගත යුතුයි. ඒ දුර්වලකම් හදාගන්න තවත් භවයක් වෙනකන් නොසිටිය යුතුයි. ඒ දුර්වලකම් හදාගන්නත් දැන් මේ මොහොතේම පට ආරම්භිය යුතුයි. ඒ දුර්වලකම් හැදිලා ඉවර වෙලා ක්‍රීඩා කරනවා නෙමෙයි දුර්වලකම් හැදෙන ගමන් ඔබ ක්‍රීඩා කරනවා. මේක අලුත් කලාවක්. දුර්වලකම් හදලා ඉවර වෙලා පිටිය හදලා ඉවර වෙලා ක්‍රීඩා කරනවා නෙමෙයි. දැන් පිටිය හදන ගමන් ක්‍රීඩා කරනවා. පිටියත් සකසනවා ක්‍රීඩා කරනවා. යම් ඌ මම මේ උපමා උපමේයන් සහිතව කියන කාරණාව ඔබට තේරෙන්න යම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක මහා ලොකු ප්‍රඥාවක් ඕන දෙයක් නේ. මම මේ පිටිය කියන්නේ ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පින්නතුනේ ආයෙත් අසූචි වගේ වෙච්ච මේ සසරට යන්න හිතන්න එපා. එකම එක භවයක් ගැනවත් හිතන්න එපා. ඒ භවයේ තියෙන දුක දැනගන්න දුක තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන මේ ජීවිතයේ ඔබට ලැබිච්ච මේ වටිනාම අවස්ථාව තේරුම් අරගන්න. තේරුම් අරගෙන අවිද්‍යාවේ තියෙන භයානකකම ඒ අවිද්‍යාව ඔබ කොයි තැනකට යොමු කරවයිද කියන එක හිතන්නවත් බෑ. ඒ තරම් අවිද්‍යාව මහ මූසලෙක්. ඒ තරම් අවිද්‍යාව මහ රාක්ෂයෙක්.
ඒ තරම් අවිද්‍යාව කියන්නේ මහා විනාශකාරී ත්‍රස්තවාදියෙක්. අවිද්‍යාවේ ත්‍රස්තවාදිය ඔබ විනාශ කරනකම් පැල්ලම් බහින්න එපා පින්නතුනේ. ඔබ සන්නද්ධ වෙන්න. ඔබ සන්නද්ධ වෙන්න. ඔබ වීරවන්ත වෙන්න. ඔබ ධෛර්යවන්ත වෙන්න. ඔබ ඒ වෙනුවෙන් ශක්තිමත් වෙන්න. ඔබ ඒ වෙනුවෙන් පුහුණු වෙන්න. අවිද්‍යාවේ ත්‍රස්තවාදියා විනාශ කළා දාන්න. ඔබ අද විනාශ කරන්න හදන දේවල්, අයින් කරන්න හදන දේවල්, වෙනස් කරන්න හදන දේවල්, ඔබ අද අයින් කරන්න හදන දේවල්, විනාශ කරන්න හදන දේවල්, වෙනස් කරන්න හදන දේවල්, අලුත් විදිහකට අලුත් දෙයක් ඕනේ කියලා හිතන දේවල්, ඔබට එහෙම හිතෙන්නේ අවිද්‍යාව නිසා. ඔබ ඒක කරන්න හදන්නෙත් අවිද්‍යාව නිසා. කවදාවත් ඔබට ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැහැ පින්නතුනේ. තව අවුරුදු දසදහසක් ගියත් ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඔබට හම්බෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙන ඔබට වෙනස ඔබට අවශ්‍ය නම් ඔබට අවිද්‍යාවෙන් නිදහස් වෙන්න වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වුණාට පස්සේ ඔබට ওই බලාපොරොත්තු නැති වෙලා යනවා. ඒ බලාපොරොත්තු නැති වෙලා ගියාට පස්සේ ලෝකයා, පාලකයෝ, පාලිතයෝ, නෑදෑයෝ, සහචරයෝ, ගුරුවරයෝ, ගෝලයෝ, සමීපතයෝ, දුර ඉන්න අය, ළඟ ඉන්න අය විවිධ විදියට හැසිරෙනවා. ප්‍රශ්න ගලාගෙන එනවා, ලාභ ගලාගෙන එනවා. අටලෝ දහමෙන් පහර වදිනවා. හැබැයි සත පහකට ගාණක්වත් නැහැ. මං ඕකට කියන්නේ මට උලත් එකයි පිලත් එකයි කියලා. යම් දවසක ඔබ උලත් එකයි පිලත් එකයි කියන තැනට වැටුණා නම් එදාට ඔබට කියන්න පුළුවන් වෙයි මට දැන් ඇති කියලා. දැන් මට ඇති කියන තැනට ඔබට එන්න පුළුවන් වුණා නම් ඔබ හුරු වේවි වැල යන අතර මැස්ස ගහන්න. දැන් ඔබ ඒ විදියට ඒ තැනදී වැල යන අසට මැස්ස ගහනවා කියලා මම අදහස් කළේ වෙනත් කාරණාවක්. ඒ තමයි ඔබට දැන් වැල ඕනේ විදියට ගියාට ඔබට ගැටලුවක් නැහැ. ඔබ ඒකට පොඩි මුක්කුවක් දීලා ඔබ එකෙන් ගෙඩියක් කඩා ගන්නවා. ඒ නිසා ඔබ ඒක වෙනස් කරන්න දඟලන්නේ, අත වෙනස් කරන්න හදන්නේ. වෙනදටත් වඩා ඔබ දිශානතිය වෙනස් කරන්න හදනවා. හැප්පෙනවා. අනේ පින්නතුනේ ඔබ අසරණයි. ඔබ අහිංසකයි. ඔබ හරියට දුක් විඳිනවා. දැන් ඔබ උගුර ලේර වෙනකන් කෑ ගහලා ඔබ වැස්සේ තෙමෙනවා. අවුවේ පිච්චෙනවා, බඩගින්න ඉන්නවා. ඔබට බොහෝ දේ නැහැ. ඔබ හරි අසරණයි. ඒ අසරණ බව චීවරයෙන් වැහිලා තියෙන මේ මනුස්ස හදවතරත් දැනෙනවා. හැබැයි ඒ දැනුණත් ඒ දැනීමට එක්ක ප්‍රඥාවෙන් යමක් කියනවා. මේ අසරණකම හින්දායි ඒ අය මේ දේවල් කරන්නේ, මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ, මේ දේවල් හොයන්නේ. ඇයි ඒ අය හොයන දේ යට ලැබෙන්නේ නැහැ. කවදාවත් ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒක එහෙම ලැබිච්ච කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඔබට ඒක ලබන්න වෙන්නේ, ඔබට ඒක ලබන්න පුළුවන් දවසක් එනවා. ඒ ඔබ අවිද්‍යාවෙන් නිදහස් වෙන දවස. අවිද්‍යාවේ ත්‍රස්තවාදියාගෙන ඔබට නිදහස් වෙන්න වෙන්නේ. අවිද්‍යාවේ ත්‍රස්තවාදියාගෙන් නිදහස් වෙනකොට ඔබට අරවාය බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබිලා නෙමෙයි. අවිද්‍යාවේ ත්‍රස්තවාදියාගෙන් නිදහස් වෙනකොට ඔබ ඒ දේවල් වලින් ඇති කරගෙන තිබිච්ච බලාපොරොත්තුවෙන් ඔබ නිදහස් වෙනවා. දැන් ඔබට ඉච්ඡාවක් නැහැ. දැන් ඔබට බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා සිද්ධි ඔය විදිහටම සිද්ධ වෙනවා. වංචා කිරීම, සූරාකෑම්, හොරකම් කිරීම, අසහනය, පීඩාව, දරිද්‍රතාවය, පීඩිතයෝ, ධනපතියෝ, මේ සියල්ල ලෝකේ පුරා හැමදාමත් නිර්මිත දේවල්. සර්වකාලීයටම අයිති දේවල්. ඒවා හැමදාමත් පවතින දේවල්. ඔබට ඒවා ඔබට පීඩා කරන දේවල් විදියට පෙන්වන්නේ, ඒවා ඔබට පීඩා කරන දේවල් විදියට පෙන්වන්නේ ඔබේ අවිද්‍යාවයි.
ඔබ අවිද්‍යාවෙන් නිදහස් වෙන තැන, ඔබ අවිද්‍යාවෙන් නිදහස් වෙන තැන ඔබට කිසිම පීඩාවක් දැනෙන්නේ නැහැ පින්නතුනේ. ඒවා එහෙමම සිද්ධ වෙනවා. නිකම් මොහොතක් හිතන්න පින්නතුනේ. අද ඔබ සංඥාවක් විදිහට අරගෙන මේවායෙන් මට පහසුකම් හැදෙනවා කියලා හිතාගත්ත, ඒ පහසුකම් නැතුව මට ඉන්න බෑ කියලා හිතාගත්ත ගෑස් වේවා, විදුලිය වේවා, තෙල් වේවා, එහෙමත් නැත්නම් අන්තර්ජාලය හෝ වේවා, මොනවා හෝ දෙයක් වේවා, ඒ දේවල් නැතුව ඔබ දැන් දුක් විඳිනවා නම්, ඒ දේවල් නැති නිසා ඔබ දැන් අපහසුටපත් වෙලා නම්, ඒ දේවල් නැතුව ඔබ දැන් දුක් විඳිනවා නම්, ඒ ඔබ යම් දවසක සංඥාවක් ඇති කරගත්තා මේ දේවල් මට සැප ගේනවා කියලා. එදා ඉඳන් දැන් ඔබට මේවා ඕනේ. ඔබේ සතුට සැනසීම එතන තියෙන්නේ කියලා ඔබ හිතනවා නම් හිතන්න පින්නතුනේ, මීට අවුරුදු 2000කට විතර කලින් අපේ අම්මලා අප්පච්චිලා අත්තලා මුත්තලා සීලා සතුටින් හිටියේ නැද්ද? ඔය කියපු ටික ඔක්කොම යාලට තිබ්බද? ඩේටා නෑ දැන් කැරකෙනවා කියලා ඒගොල්ලෝ දුක් වුණාද? එහෙමුනේ නෑ. මම මේ කියන වචන වලින් දේශපාලන කෝණයකින් දකින්න එපා. ඔබ කරන අරගලය නතර කරන්නට ඕනේ කියලා මම කිසිම වෙලාවක කල්පනා කරන්නේ නැහැ. මම දකින්නේ මෙච්චරයි. අරගල කරන්නේ අවිද්‍යාවෙන් හින්දා. ඒක තියෙනකන් ලෝකයේ තුල ඉන්නකන් අරගල කරන්නොත්, අරගල මැඩපවත්වන්නොත්, පාලකයෝත් පාලිතයෝත්, දූෂිතයෝත් අවංකයෝත් මේ හැම ද්විභාවය, ද්විත්වය හැමදාම ලෝකේ පවතිනවා. ලෝකේ පවතින දේවල් නැති කරන්න බෑ. මේ හැමදේම, මේ ditthවය, මේ දොතාවය ලෝකේ පවතිනවා. සර්ව සාධාරණ ලෝකයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපිට නිවන් දකින්න තියෙන්නේ මේ ditthවේ නිදහස් වෙන එක, සාපේක්ෂ භාවයෙන් නිදහස් වෙන එක, নিরপেক্ষ වෙන එක, විසංකාර වෙන එක. අපි මේ ditthවේ නිසා එක පැත්තකින් එක පැත්තකට පෙනි ඒවා එසේ නොවේවා, මේවා මෙසේ නොවේවා ආදී විදියට කූඩැල්ලෝ වගේ එක අල්ලගෙන අන්තවලට නතු වෙවි අපි බලාපොරොත්තු හදාගෙන ඒ බලාපොරොත්තු අපේ රුචිකත්වයට අනුව තියාගන්න උත්සාහ කරනවා. පාලකයෝ එයාලට ඕන විදිහට එයාලට ටික තියාගන්න උත්සාහ කරනවා. පීඩිතයෝ එයාලා ඉන්න තැනින් අර වගේ තැනකට එක්ක යන්න අදහස් කරන නැත්නම් තමන්ගේ පීඩාව නැති කරගන්න උත්සාහ කරනවා. දොතාවේ ditthවේ ලෝකයේ පවතිනකන් ඕකෙන් නිදහස් වෙන්න බෑ. ලෝකයේ පවතිනකන් නෙමෙයි, ලෝකයේ පවතින්නෙම දොතාවේ මත. ඒ නිසා තේරුම් ගන්න පින්නොතනේ, මේ හැම වචනයක්ම කියන්නේ මොකක්වත් ප්‍රාථමික මේ තියෙන අරගල නතර කරන්නත් ආණ්ඩු වලට පක්ෂවත් විපක්ෂවත් නෙමේ, ඔබේ තියෙන අවිද්‍යාවට විතරයි මම පහර ගහන්නේ. මේ මට ඕනේ මේ අවිද්‍යාවේ ත්‍රස්තවාදියා මරන්න විතරයි. ඒක මැරුණාම ඔබට සැනසීම උදා වෙනවා කියලා මම දන්න නිසා, මම ඒක විඳින නිසා, මම පහුගිය දවසක විහිළුවට පුංචි ස්වාමීන් වහන්සේට මම කිව්වා, පොඩි ස්වාමීන් වහන්සේ දැම්මට පිස්සු වගේ කරන්ට් එක කපන්න නැතුව කියලා. මම ඒක විහිළුවට කිව්වේ. විදුලිය විසන්ධි කරන්නේ නැති එක මට දැන් පිස්සු වගේ කියලා. අපි අපේ ඉච්ඡාව එහෙම හදාගත්තොත්, කපන්න නැති කපන එකත් හොඳයි කියලා හිතන් හිටියොත්, තියෙනකොට ඉතින් කොහොමත් හොඳයි, අවුලක් නැහැ, පේනවනේ. කැපුවාම හොඳයි කියලා හිතන් ඉන්න නිසා දැන් කැපුවාමත් සතුටින්, තියෙනකොටත් සතුටින්. මම මේ කියන දේ ටිකක් කරන්න බැරි දෙයක් නෙමෙයි. අපි ලෝක ධර්ම බලාපොරොත්තු වෙන විදිහ අපිට වෙනස් කරගන්න පුළුවන් නම්, මම මේක කිව්වේ පින්නතුනේ, අද අපිට මේ යම් කිසි සංඥා ඔස්සේ මේවා ඕනෙමයි නැතුව බෑ කියන තැනට ආවට මීට අවුරුදු 200 කලින් අපේ දෙමව්පියෝ, අපේ පරපුරේ අය කොච්චර සතුටින් හිටියද? පුංචි කාලේ පාඩම් කරනකොට කුප්පි ලාම්පුවට මේ ඔළුවේ ඉස්සරහ තිබිච්ච කෙස් ටික පිච්චෙන වෙලාවේ සුවඳ තාමත් මතකයි. ඇලේ දොලේ වෙල්ලිපනැල්ල සෙල්ලම් කරපු හැටි මතකයි. ස්මාර්ට් ජංගම දුරකථන තිබුණේ නැහැ. අවුරුදු 12 13ක් 15කට විතර ගිහිල්ලා තමයි පළවෙනි දවසේ දුරකථනයේ රිසීවරේ කනේ තියාන වෙවුල කෝල් එක ගත්ත හැටි මතකයි. හැබැයි එදා රෑ වෙනකොට කරුවල වැටෙනකොට ගෙයි පුංචි ලාම්පුවක් තියන එළිය කරගත්තා. එළියට යනකොට හුලුවත්තක් ගැට ගහලා අරගෙන ඒක පත්තු කරගෙන ඒක වන ගිහිල්ලා ඊළඟ ගෙදරට ගියාම ඒක පොළවේ ගහලා ඒක නිමලා තියාගෙන ආයෙ පත්තු කරන ගෙදර යන ක්‍රමේ මිනිස්සු මේවා කියලා
ද්‍රවිඩතාවයෙන් පීඩාවෙන් එපා වෙලා පීඩාවටපත් වෙලා හිටියේ නෑ සතුටින් හිටියා. හවසට පැල් කවි කිව්වා. කයව බිව්වා. විනෝදයෙන් හිටියා. ඔබට මම මේ කියන්න හදන ඔබේ අරගලයට විරුද්ධව නෙමෙයි. ඔබේ සතුට තියෙන්නේ ඒවා නැති තැනද තියෙන තැනද කියන ප්‍රශ්නෙට උත්තරේ ඒවා තිබුණා කියලාවත් නැතේ කියලාවත් නෙමෙයි සතුට තියෙන්නේ. කොටින්ම කියනවා නම් සැප සතුට තියෙන්නේ එතන නෙවෙයි. එතන නැති සතුටක් ඔබ එතන හොයමින් ඔබ දුක් විඳිනවා. එතන නැති සතුටක් එතන හොයන්න ඔබව මෙහෙයුවේ පෙළඹුවේ අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නොනවත්වාම ඔබව ඒ දිශානතියට අරගෙන යනවා. ඇයි ඒක එහෙම නොවුනොත් ඔබ මේකෙන් ගැලවෙනවා. ඔබ මේකෙන් නිදහස් වෙනවා. ඒක එහෙම නොවිච්ච ගමන් ඔබ මේකෙන් අයින් වෙච්ච ගමන් මාර ධර්මයන්ට පැවැත්මක් නැහැ, ලෝක ධර්මයන්ට පැවැත්මක් නැහැ, දුකට පැවැත්මක් නැහැ. ඒ නිසා සබාදහම පැවැත්මක් තියාගන්න ඕනකමට දෙන්නේ ඔබට ගැලවෙන්න. එහෙම ගැලවෙන්න නොදී තියාගන්න ලෝකයක කල්ප කාලයකට පස්සේ මේ ලෝකයේ අසහාය ශාස්ත්‍රවරයෙක් බිහි වෙනවා. මේ ලෝකය පැවතිලා තියෙන මේ ස්වභාවය මතමයි. කොච්චර ඕකෙක් හැප්පුණත් ඔයාලට නිවෙන්න බෑ. නිවෙන්න ඕන නම් ඕකෙන් අයින් වෙලා යන්න. ඕක නඩත්තු කරන්න, ඕක හදන්න, ඕක සකසන්න, ඕක ඕන විදියට තියාගන්න, ඕක ඕන විදියට හදාගන්න දඟලන එක නතර කරලා පාඩුවේ ඉන්න. පාඩුවේ ඉන්න පුළුවන් වෙන මට්ටමට තමන්ගේ හිත හදාගන්න. පාඩුවේ ඉන්න නම් පාඩුවේ ඉන්න මට්ටමට තමන්ගේ හිත හදාගන්න බුදුවරු අවශ්‍ය කරන මඟ පෙන්නලා ඉවරයි. ඒ නිසා ඔබට ඒකට වෙහෙසෙන්න විදියක් නැහැ. හැබෑවටම කාමයේ කොහෙද තියෙන්නේ? කාමයේ කියන්නේ තියෙනවද නැද්ද? රූප, ශබ්ද, ගන්ධ වලද කාමයේ තියෙන්නේ? ඒවායේ කාමයේ නැත්තම් කොහෙද තියෙන්නේ? ඒවාත් එක්ක ඇල්ලා ගැටලා හැදෙන ස්කන්ධේ නේද දුකක් වෙන්නේ? ඒ ස්කන්ධේ දුකක් වෙන්නේ අනිත්‍ය නිසා නේද? අනිත්‍ය එකක් මගේ කරගත්තාම දුකයි නේද? ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අනිත්‍ය වූ ඒ දුක හැබෑවටම දුකක් විදියට දකින්න ඕන නේද? මෙච්චර කල් දුක සැපක් කියලා හිතාගෙන මුලා වෙලා නේද? දුක සැප කියලා හිතාගෙන දුක පස්සේම ගියේ. එහෙනම් දුක පස්සේ අනේක නතර කළා. දුක පස්සේ අනේක නතර කරන්න පුළුවන් වෙන්නේ හැබෑවටම ඒක සැපයි කියලා ගන්න මුලාවෙන් අත්මිදුනොත් නේද? ඒ මුලාවෙන් අත්මිදෙන්නේ ඒක මුලාවක් බව Tamanට තේරුනොත් නේද? ඒ මුලාවක් බව Tamanට තේරෙන්නේ සද්ධර්මයෙන් නේද? ඒ සද්ධර්මය ලැබෙන්නේ සත්පුරුෂ ඇසුරෙන් නේද? සත්පුරුෂ ඇසුර ලැබීම තුල ශ්‍රද්ධාව ඇති වෙනවා. සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාවෙන් එයා ලෝකය විමසන්න පටන් ගන්නවා. ලෝකය විමසගෙන යනකොට ලෝකයේ යථාර්ථය ටිකෙන් ටික එයාට තහවුරු වීගෙන යනවා. ලෝකයේ යථාර්ථය තහවුරු වීගෙන යනකොට එයාට නෙක්ඛම්ම සංකල්පනාව ඇති වෙනවා. කාමයෙන් මිදෙන්න ඕනේ. ඇයි යාට ලෝකේ හරයක් නැහැ කියලා තේරෙනවා. එයා මේ ද්විත්වයම අතහැරලා දානවා. එකක් අතහැරලා එකක් අල්ලන, එකක් අතහැරලා එකක් අල්ලන ලෝකේ. එකක් අතහැරලා එකක් අල්ලන, එකක් අතහැරලා එකක් අල්ලන ලෝකේ ඔබ හැමදාම කළේ ඒකනේ. ඔබ හැමදාම කළේ ඒක. දැන් ඔබ එකක් අතහැරලා මේක අතහැරලා මේක අල්ලපු, ඒක අතහැරලා මේක අල්ලපු ඔබ දැන් ඔබ දෙකම අතහැරලා දාන්න. දෙකම අතහැරලා ඔබ දැන් මැදට එන්න. නෑ මැදට එන්න එපා. කවුරු හරි ඔබට එහෙම ගන්න නම් ඒකත් වැරදි. ඔබ දැන් මේක අතහැරලා මේකට එනවා නම්, මේක අතහැරලා මේකට එනවා නම් ඒක නතර කරන්න. ඒක නතර කරන ඔබ මේකිනුත් අත් මිදිලා මේ මැදට එනවා නම් එන්න එපා. මැදෙනුත් නිදහස් වෙන්න. මැද ඇති දෙයක් නැහැ. මැද තියෙන ෂණයයි, මැද තියෙන මොහොතයි. ඒ මොහොත පටිච්ච සමුප්පන්නව සමුදය වෙලා පටිච්ච සමුප්පන්නව නිරුද්ධ වෙලා යන ස්වභාවයක් විතරයි. ඒ අනිත්‍යතාවයක් විතරයි. අනිත්‍යතාවයක් නිසා ඒ මධ්‍ය ශුන්‍යයි. ඔය ශුන්‍යතාවය අවබෝධ වෙච්ච ඔබ නිදහස්. ඒ නිදහස් භාවය වෙනුවෙන්, ඒ විමුක්තිය වෙනුවෙන් අරගල කරන්න පින්නතුනේ. ඒ විමුක්තිය වෙනුවෙන් අරගල කරන්න. නිබඳවම අරගල කරන්න. නිදි මරාගෙන අරගල කරන්න.
වැස්සේ තෙමීගෙන අරගල කරන්න. බඩගින්නේ ඉඳගෙන අරගල කරන්න. මැරීගෙන අරගල කරන්න. නොනවතී අරගල කරන්න. ලැබෙනකම් අරගල කරන්න. යනකම් අරගල කරන්න. කොතනටද? නිර්වාණයට. නතර කරන්න එපා. අලස වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. දියාරු කරන්න දෙන්න එපා. මොනම බලවේගයකටත් ඔබේ අරගලය දියාරු කරන්න දෙන්න එපා. සියලු අරගල ඉක්මවා, සියලු අරගල, සියලු බාධා කිරීම ඉක්මවා ඔබේ අරගලයට ජයවන තෙක් ඔබ අරගල කරන්න. ඒ අරගලය තුලින් ඔබ සැනසීමටපත් වේවි. ඒ සැනසීමටපත් වෙන්නේ අර කියපු දිත්වයෙන් අත් මිදලා මැද ස්පර්ශ කරලා මැද තියෙන යථාර්ථයක් දැනගෙන මැදත් ශුන්‍යයි, මැදත් හිස් බව, මැද පැවතියෙන්න දෙනක්, මැද පවතින දෙයක්, මැද පවතින කෙනෙක්, මැද පවතින යමක් නොමැති බව තේරෙනකොට එතන හැබෑවට දකින්න පුළුවන් වෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ක්ෂණයක් ක්ෂණයක් මොහොතක් මොහොතක් ගානේ උදේ වෙවි වැය වෙවි, උදේ වෙවි වැය වෙවි, උපාද වෙවි වය වෙවි, උපාද වෙවි වය වෙවි, ඇති වෙවි නැති වෙවි, ඇති වෙවි නැති වෙවි, ඉපදී ඉපදී මෙරි මෙරි, ඉපදී ඉපදී මෙරි මෙරි යන ස්වභාවයක් විතරයි. එවැනි ස්වභාවයක් ක්ෂණයකවත් පැවැත්මක් පිළිබඳව සලකන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ක්ෂණයකවත් පැවැත්මක් නැති ලෝකයක් කෙසේනම් අල්ලගන්නද? අනාත්තයි පින්නතුනේ, අනාත්තයි. ඒ නිසා ඒ අනත්ත වූ දේ මම මගේ මම මගේ මම මගේ කියලා ගත්ත සංඥාව නිසා ඒ මම මගේ කියන ස්වභාවය තුල පවත්වන්නට උත්සාහ කළා. දැන් ඒ උත්සාහයනොත් ඔබ නිදහස් වෙනවා. දැන් ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවත් මේ ත්‍රිලක්ෂණ ස්වභාවයම අවබෝධයටපත් වෙනවා. ඒ වෙනකොට ඔබ චතුරාර්ය සත්‍යයෙන් පෝෂණය වෙලා, පටිච්ච සමුප්පාදයෙන් පෝෂණය වෙලා, ඒ කිසිම වචනයක් මෙතන පාවිච්චි නොවුනට මෙතන වෙන්නේ ටිකයි. ඒ නිසා මූලික මට්ටමින් පටන් අරගෙන පිටිය හදාගෙන ක්‍රීඩා කරගෙන සම්බෝධිය කරා පැමිණෙන විදිය වෙනස් ක්‍රමයකින් මේ ආකාරයට මම විග්‍රහ කරන්න උත්සාහ කළා. ඒ විග්‍රහය තුළ පින්වත් ඔබ අසරණ අහිංසක මට්ටමේ ඉන්න අහිංසක අසරණයාගේ ඉඳන් බොහෝ දෙනෙකුට යම් යම් මට්ටමේ මේ දේශනය තුළ හරය උකහා ගන්නට පුළුවන් වුණොත් ඒ අය මේ ජීවිතයේ ජය ලැබුවෝ බවට පත් වේවි. එසේ ජය ලබන්නට පිනැති ඔබ හැමදෙනාටම මේ උතුම් අසිරිමත් දේශනය එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සදැහැති පින්නතුනි, අද දවසේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මේ උතුම් සිරිසදහම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ප්‍රඥාවෙන් යුක්තව ගෙන කටයුතු කරන්නේ අම්බලන්තොට මානජ්ජාව සම්මානි නිවසේ පදිංචි ආර්.ජී. විජේසේන, ඊ.ජී. ලීලාවතී යන දෙමව්පියන්, දූ දරුවන්, පුතණුවන්, ලේලිය සහ බෑණනුවන් විසින්. පින්නති ආර්.ජී. විජේසේන මැතිතුමන්, ආර්.ජී. ලීලාවතී මැතිණිය ඇතුළු ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මාපිය පාර්ශවයේ දෙපාර්ශවයේ මිය පරලොවගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒ අනුව ඊ.ජී. දොන් ජානිස් පියාණන්, කේ.එම්. කරලිනා මෑණියන්, ආර්.ජී. කිරියප්පු පියාණන්, පී.එච්. මැසිහාමි මෑණියන් යන දෙපාර්ශවයේ මිය පරලොවගේ සියලුම ඥාතීන්ට සාංසාරික මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීම තුලින් සම්බෝධියට පත්වීමට අවශ්‍ය කරන පිටිය සකසා දෙන්නට මේ පුණ්‍ය ශක්තියත් උපකාර වේවා කියන අදිෂ්ඨානයක් ඇතිව මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. අපවත් වී වදාළ වලව ශ්‍රී ජයවර්ධනාරාමාධිපති බෝලාන උච්චවාලික විහාරාධිපති අම්බලන්තොට තේරපුත්ත ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත අලුත්වැවේ ප්‍රේමසිරි නාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නත්, ඒ වගේම
බලව ශ්‍රී ජයවර්ධනාරාම විහාරාධිපති අලුත්වැය සමිතසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා කියන සිතුවිලිත් ඇතිව දායකත්වය ලැබූ පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලොව සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියන අදිෂ්ඨානයත් යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ සියලු රණවිරුවන්ටත් කොරෝනා අසංගතයෙන් මියගිය සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් බොහොම සත් හැඟීම් ඇතිව අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් ලෝක සත්වයන් අවිදු අඳුරෙන් මුදවන්නට ලෝ සතුනට සත්‍යා ලෝකයේ සහන් එළිය උදා කර දෙන්නට බෝධිසත්වයෙක් සියලු සතුන් කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් දම් රස බෙදන්න සසරට බැස්සා වගේ මේ පින්වත් විජේසේන මැතිතුමානුත් ලීලාවතී මැතිණියත් බලාපොරොත්තු වෙනවා මේ අසරණ සත්වයෝ ලෝක දුකින් මුදවන්නට සත්පුරුෂයන් හරහා හරි අපි දායක වෙන්නට ඕනේ කියන හැඟීමෙන් අද දවසේ මේ උතුම් සත්කාරයට අතගසමින් හිතගසමින් ඒ පින්වත් හැම දෙනාමත් දරුවෝ දරු මුණුපුරන් ළඟම හිතමිත්‍රාදී ඥාතීන් දායක කරගෙන සම්බන්ධ කරගෙන අද දවසේ මේ වලව ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ සිදු කරන මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වූ පුණ්‍ය ශක්තිය පින් නැති ආර්.ජී. විජේසේන මැතිතුමන්ට ඒ වගේම ඊ.ජී. ලීලාවතී මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් අනිත් හැම සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ පිණිස වගේම දාන සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරගෙන අවශ්‍ය කරන ශක්තිය ගොඩනගාගෙන මේ බුද්ධ ශාසනය පරිභෝජනය කරන තැනට පැමිණෙන්නට බුද්ධ ශාසනය තුල කතකිච්ච ස්වභාවයට කළ යුතු දේ කළ බවට පැමිණෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම පාරමී භවයක් බලයක් වේවා පාරමී ශක්තියක් වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම නමින් මිය පරලොවයන්ට එදුණු ඊ.ජී. දොන් ජානිස් පියාණන් කේ.එම්. කර්ලිනා මෑණියන් ආර්.ජී. කිරියප්පු පියාණන් පී.එම්. මැසිහාමි මෑණියන් ඇතුළු සහලේ පරම්පරාගත සියලු ඥාතීන්ටත් මේ පින් එකසේ හේතු වාසනාව වේවා සසරගත වැරද්දකින් දුකටපත් වෙලා සිටිනන් ඒ දුකින්වත් මිදේවා නිවනින් සැනසේවා කියලා හිතාගෙන ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සියලු පින්වන්ත දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියලා හිතාගෙන දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සෙල් මුතුනතින් මතු නිවන්නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල්ලු නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලවාසව් සතන් සනහා සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අම්බලන්තොට මානජ්ජාව සම්මානි නිවසේ පදිංචි ආර්.ජී. විජේසේන සහ ඊ.ජී. ලීලාවතී යන දෙමව්පියන් පවුලේ දූපුතුන් ලේලිය බෑණනුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා.
උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දෙපාර්ශවයේම මියගිය ඊ.ජී. ඩොන් ජානිස් පියාණන්, කේ.එම්. කර්ලිනා මෑණියන්, ආර්.ජී. කිරියප්පු පියාණන්, පී.එම්. මැසිහාමි මෑණියන්, ඊ.ජී. විලියම් අයියා, ඊ.ජී. කරුණාවති අක්කා, එස්. මුහන්දිරම් අයියා, ඊ.ජී. නන්දසේන බෑනා, W. පියදාස මල්ලී යන සියලුම ඥාතීන්ටත් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර සුවපත් කර ගැනීම පිණිස මේ පින් හේතු වේවා. දායකත්වයේ ලැබූ පවුලේ සියලුම දෙනාට, ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය ලැබීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ධර්මයේ දේශනා කරනු ලබන පූජ්‍ය දෙල්ගොඩ ඥානසුමන කල්යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාම පිණිසත් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවයෙන් සුවපත් වීමටත් මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.